समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सो सचे आकांक्षति आसवानं कया अनासवं चेतो विमुक्तिं पञ्ञा विमुक्तिं दिट्ठेव धम्मे सयं अभिज्ञा सच्चिकत्वा उपसम्पज्ज विहरन्ति तत्र तत्रैव सख्ये बभ्रतं फापुनाति सति सति आयतनेति श्रद्धावंत पिन्नुतुनि पिन्වත් සියලු දෙනාම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසත වෙත කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් ස්වල්ප ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කරන්නටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් සූදානම් වන මොහොතයි. අද මේ උතුම් ධර්ම දානමය පින්කම බොහෝ දෙනාට යහපත පිණිස බොහෝ දෙනාට සුවය පිණිස බොහෝ දෙනාට හිත පිණිස සිදු කරලීමේ දායකත්වය දරන්නේ රාජගිරිය මාදින්නාගොඩ පාර අංක 724D ලිපිනයෙහි පදිංචි පින්වත් සවින්දි නිරියැල්ල මහත්මිය විසින්. පින්වත්නි, සිතක් එකඟ වූ තැනකදීමයි ධර්මයක් අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. හරියට
දියවිලක වතුර කැළඹුණාම ඒ දියවිලේ පතුල බලන්න පුළුවන්කමක් නැහැ. මොනතරම් ලස්සන මුතුමැණික් තිබුණත් පතුලේ දිය කැළඹිලා නිසා පින්නතුනේ ඒ පතුලේ තියෙන මුතුමැණික් ආදිය කෙනෙකුට බලන්න දකින්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ මේ සිතක් විසිරුණාම කැළඹුණාම එවන් හිතකින් පින්නතුනේ දහම දකින්නවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එහෙනම් ධර්මයේ දකින්නෙම ධර්මය අවබෝධ කරන්නෙම සිත එකඟ වූ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය වඩව්. කුමක් නිසාද? බුදුහාමුදුරුව වදාලා මහණෙනි සමාහිත හිතකින්මයි යතා භූතං පස්සති පජානාති. සමාහිත හිතකින්මයි යථාර්ථය දකින්නේ. පින්වත්නි, ඒ නිසා සිත එකඟ වීම ධර්මය දැකීමට අවශ්‍ය පසුබිමයි. ඒ නිසා එකඟ වූ සිතකින් පින්වන්ත ඔබ දැන් ධර්ම ශ්‍රවණය කරමු. දේශනාවේ දායකත්වය දරන පින්වන්ත පිරිසටත් ඒ පින්නතුන්ගේ දායකත්වයෙන් ලොව පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනේ, මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වන දේශනාවන් ඇතුළත් වන අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දහම් කරුණු 3ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා තික නිපාතය කියලා. මේ තික නිපාතයේ පින්නතුනේ ලෝණ ඵල වර්ගය කියලා වර්ගයක් තියෙනවා. මේ ලෝණ ඵල වර්ගයේ සඳහන් වන සූත්‍ර දේශනාවක් බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණයන්හි ඒ සූත්‍රය නම් වශයෙන් සඳහන් කොට නැති වුණත් ඇතැම් සංස්කරණයන්හි මේ සූත්‍රය පංසු දෝවක සූත්‍රය හැටියට පින්නතුනේ නම් කරලා තියෙනවා. පින්නතුනේ පංසු දෝවක කියන එකේ තේරුම මොකද්ද? පංසු කියලා කියන්නේ පස් වලටයි. දෝවක කියලා කියන්නේ දෝවණය කිරීමයි. එහෙමනම් පස්සෝදා හැරීම කියන අර්ථය තමයි තියෙන්නේ. එවන් නමක් මේ සූත්‍රයට යෙදෙන්න හේතුව පින්වත්නි මේ සූත්‍රය දේශනා කරනකොට පින්වන්ත ඔබට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි රත්රන් නිදියකින් රත්රන් හොයන මිනිසෙක් හරි එවන් කෙනෙකුගේ අතවැසියෙක්, ඒ කියන්නේ ගෝලයෙක් හරි ශිෂ්‍යයෙක් හරි පින්වත්නි රත්රන් හොයනවා, රත්රන් ගරනවා. දැන් මේ රත්රන් මනාව ඊටාම පිරිසිදු ආභරණ හදන්න පුළුවන් පරිද්දෙන්ම මුලින් තියෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා මේ මහ පොළොවේ තියෙන පින්වත්නි මේ රත්රන් ටික මනාව සොයා ගන්න ඕන, වෙන් කර ගන්න ඕන. දැන් එහෙම රත්රන් හොයද්දී මේ මිනිස්සයා මොකද කරන්නේ පින්නතුනේ? රත්රන් මේ කොටසේ තියෙනවා කියලා දැනීමෙන්
පින්නතුනේ මේ ටික අරගෙන ඉවර වෙලා පළමු කොට පින්වත්නි හොදන්න පටන් ගන්නවා. එහෙම ගන්නකොට මුලින්ම ඒ රත්රන් නැතුව නෙවෙයි රත්රන් තියෙනවා. නමුත් රත්රන් වල බරපතල කිලුටවල් 3ක් තියෙනවා. පළමු කොටම රත්රන් කියලා මේ මහ පොළොවෙන් ගන්නකොට ඒ ගන්න අවස්ථාව වෙනකොට බරපතල මට්ටමේ කිලුටවල් 3ක් තියෙනවා මේ රත්රන් එක්ක. මොනවද මේ බරපතල මට්ටමේ කිලුටවල්? පින්වත්නි පළවෙනි එක තමයි පංසු. පළවෙනි එක පස්. ඊළඟ එක තමයි පින්වත්නි වාලිකා. වාලිකා කියන්නේ වැලි. ඊළඟ එක තමයි සක්කර කටලා. ඒ කියන්නේ කැට කැබිලිටි. මේ බොරළු ආදිය. එතකොට රත්රන් කියලා මේ ටික පොළොවෙන් අපි ගන්නකොට ඒ මිනිස්සයාට මේ රත්රන් ටික එක මේ මහා පරිමාණයේ මේ පින්වත්නි තාම බරපතල තත්වයේ කිලුටවල් ඉවත් කළ යුතු දේවල් මේ රත්රන් එක තියෙනවා. ඒ තමයි පස් තියෙනවා. ඊළඟට වැලි තියෙනවා. ඊළඟට තියෙනවා පින්නතුනේ මේ කැට කැබිලිටි ආදිය තියෙනවා. දැන් මොකද කරන්නේ? මේ මිනිස්සයා පින්වත්නි මේ ටික අරගෙන මනාව සෝදනවා. සොලව හොදනවා. මනාව සොලව හොදනවා පින්නතුනේ. එහෙම හොදපුවාම ඔන්න අර මහ කිලුටවල් ටික, ඒ කියන්නේ පස් ටික, වැලි ටික, බොරළු ටික පින්වත්නි හේදිලා යනවා. හැබැයි එපමණකින් පින්නතුනේ මේ රත්රන් ටිකෙන් ආභරණ හදන්න පුළුවන් මට්ටමක් නැහැ. ඒ මොකද අර දරුණු මට්ටමේ එහෙමත් නැත්නම් ඊටාම විශාල මට්ටමේ ඕලාරික මට්ටමේ පින්වත්නි තියෙනා වූ කියන්නේ මේවට කියනවා ඕලාරික උපක්ඛිලේශ කියලා. රත්රන් වලට. රත්රන් වල ඕලාරික උපක්ඛිලේශ. ඒ කියන්නේ තාම බරපතල මට්ටමේ තාම රළු උපක්ලේශ. ඒ ටික හොදලා පළමු වාරේ ඒ ටික ඉවත් වුණාට ඊළඟට පින්නතුනේ ඉතුරු වෙනවා මජ්ක්‍ධිමා සහගතා උපක්ඛිලේසා. මේ රත්රන් වල මධ්‍යම ප්‍රමාණයේ තව කිලුටවල් ඉතුරු වෙනවා. අර පළමුවෙනි සේදුමෙන් මහ කිලුටවල් ටික අයින් වෙනවා. මහා කිලුටවල් ටික අයින් වෙනවා. නමුත් මධ්‍යම ප්‍රමාණයේ මධ්‍යම සහගත වූ කිලුටවල් ටික එහෙම ටිකක් ඉතුරු වෙනවා. ඒ මොනවද? ඒ තමයි සුකුම සක්කරා. සුකුම සක්කරා කියලා කියන්නේ සියුම් වූ කැට කැබිලිටි. අර මහා ප්‍රමාණයේ කැට කැබිලිටි නෙවෙයි, තරමක් ඊට කුඩා වෙච්ච සියුම් වෙච්ච කැට කැබිලිටි ඉතුරු වෙනවා. ඊළඟට තූල වාලිකා. තූල වාලිකා කියලා කියන්නේ පින්වත්නි දුහුල් වැල්ල, දල වැල්ල පින්වත්නි ඉතුරු වෙනවා. දැන් මේ දෙක ඉතුරු වෙනවා. මොකද කරන්නේ? එතකොට මේ මිනිස්සයා අර රන් ටික අරගෙන පින්නතුනේ ආපහු පින්මුතුනේ ඊටාම හොඳට සොලවමින් නැවත හොදනවා. ඒ හොදනකොට ඒ කෙලුටත් පින්නතුනේ මේ රත්රන් වලින් හේදිලා යනවා. නමුත් මේ වෙනකොටත් පින්නතුනේ මේ රත්රන් ටික ආභරණ හදන්න තරම් සුදුසු මට්ටමක නෙමෙයි පවතින්නේ. ඒ මොකද ඊටාම සූක්ෂම මට්ටමේ කිලුටවල් ඒත් රත්රන් වල තියෙනවා. ඒවට කියනවා සුකුම සහගතා උපක්ඛිලේසා. සුකුම සහගතා උපක්ඛිලේසා. ඊටාම සියුම් මට්ටමේ උපක්ඛිලේශයන් කිලුටවල් ඒත් මේ රත්තරන් වල තියෙනවා. ඒ කියන්නේ සියුම් කිලුට පවා රත්තරන් වල ඉවත් කරන්න ඕන. සියුම් වූ කිලුටවල් මොනවද රත්තරන් වල තියෙන? ඒ තමයි පින්නතුනේ සුකුම වාලිකා. ඒ කියන්නේ ඊටාම සියුම් වූ දූවිල්ල බඳ වූ වැලි මේ රත්තරන් එක්ක තියෙනවා. ඊළඟ එක තමයි කාල ජල්ලිකා, කළු දැල්ල පින්නතුනේ
මේ රත්තරන් වල තියෙනවා. එතකොට ඒ ටිකත් ඊටාම හොඳට පින්නතුනේ හොදන්න ඕන. සොලවමින් නැවත සෝදන්න ඕන. ඔන්න ඒ හොදනකොට අර ඊටාම සියුම් වූ කිලුටත් රත්තරන් වලින් අයින් වෙනවා. දැන් අවස්ථා 3යි. පළමු සේදිල්ල සේදුවා එහිදී ඕලාරික මට්ටමේ ඒ කියන්නේ තාම දරුණු මට්ටමේ තාම රළු මට්ටමේ තියෙන කිලේශයන් ටික කිලුටවල් ටික අයින් කරගන්නවා. ඒ තමයි පස් වැලි ඒ වගේම කැට කැබිලිටි. ඊළඟට පින්වත්නි ඒත් ඉතුරු වෙන කිලුටවල් ටිකක් තියෙනවා. ඒ තමයි පින්වත්නි සුකුම සක්කරා සියුම් කැට කැබිලිටි ඊළඟට තූල වාලිකා දල වැල්ල ඉතුරු වෙනවා. ඒ ටිකත් ඉවත් වෙන විදිහට නැවත සෝදන්න ඕන. ඒත් මේ රත්තරන් ටික පින්නතුනේ තාම ආභරණ හදන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා නැහැ. ඒ මොකද? ඊටාම සූක්ෂම මට්ටමේ කිලුටවල් මේ රත්තරන් වල ඒත් තියෙනවා. ඒ මොනවද? පින්වත්නි සුකුම වාලිකා ඊටාම සියුම් වැල්ල ඒ වගේම කාල ජල්ලිකා කළු දැල්ල. ඉතින් මේ ටිකත් අයින් වෙන විදිහට හොඳට හොදන්න ඕන. සොලවමින් හොඳට හොදන්න ඕන. දැන් රත්තරන් ටික පිරිසිදුයි. හැබැයි දැන් මේ පමණකින්ම මේ රත්තරන් වලින් ආභරණ හදන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. මොකද මේ රත්තරන් වල කහපාට ගතිය වැඩි මේ වෙලාව වෙනකොට. ඊටාම කහපාටයි මේ රත්තරන් ටික. මොකද කිලුට ඉවත් කළා පමණයි. රත්තරන් වල වෙනසක් කරලා නැහැ තාම. ඒ නිසා මේ රත්තරන් ටික මේ වෙනකොට ආභරණ හදන්න පුළුවන් මට්ටමක නෙවෙයි පවතින්නේ. මොකද කරන්නේ? මේ රත්තරන් ටික අරගෙන මේ මිනිස්සයා කෝවක දාලා පින්නතුනේ ගිනි පිබින්න පටන් ගන්නවා. කෝවක දාලා රත් කරලා ගන්නවා. පින්නතුනේ එසේ පළමු වර රත් කළ මාත්‍රයෙන් මේ රත්තරන් ටිකෙන් ආභරණ හදන්න පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? මේ රත්තරන් ටික මනාව පින්වත්නි හොඳට උණු වෙලා නැහැ පින්වතුනේ. ඒ නිසා මේ රත්තරන් ටික තැලූ ප්‍රමාණයෙන්ම පින්වතුනේ තැලූ මාත්‍රයෙන්ම කැඩිලා යනවා. නවන්න හැඩ දමන්න උපදමන්න පුළුවන් කමක් නැහැ පින්වතුනේ, කැඩිලා යනවා. ඒ නිසා ආභරණ හදන්න පුළුවන් මට්ටමක් නෙවෙයි මේ තියෙන්නේ. ඒ නිසා මේ මිනිස්සයා මොකද කරන්නේ? ඒ රත්තරන් ටික නැවත පින්නතුනේ මනාව ගිනි දමමින් කෝව රත් කරමින් කෝවේ දාලා මේ රත්තරන් ටික හොඳට උණු කරනවා. හොඳට මනාව නිසි පදමට එනතුරා පින්නතුනේ මේ රත්තරන් ටික උණු කරනවා. අන්න එසේ කළාට පස්සේ මේ රත්තරන් ටික ආභරණ හදන්න සුදුසු මට්ටමකට පැමිණෙනවා. දැන් මේ රත්තරන් වලින් කෙනෙකුට අරුංගල් හදන්න ඕන නම් ඒව හදාගන්න පුළුවන්. කෙනෙකුට ග්‍රීවාභරණ, ඒ කියන්නේ ගෙල පළඳින මාල ආදිය සකස ගන්න ඕන නම් එහෙම දේවල් සකස ගන්නත් පුළුවන්. මොනයම් හෝ ආභරණයක් වොමනාද ඒ ආභරණයන් දැන් හදාගන්න පුළුවන්. පින්නතුනේ මෙන්න මේ කාරණේ බුදුරජාණන් වහන්සේ උපමාවට අරගෙන අපිට හරි අපූරු පින්වත්නි මාවතක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට ඒ වගේ තමයි අපිටත් පින්නතුනේ රත්තරන් ගරනවා වගේ රත්තරන් හොයනවා වගේ කරන්න දෙයක් තියෙනවා. ඒ කරන දේ තමයි, කළ යුතු දේ තමයි
සමත විදසුන් වැඩීම එහෙමත් නැත්නම් සමත විදර්ශනා වැඩීම. එතකොට මේ ශාසනයේ රත්රන් ගරනවා වගේ වැඩක් තමයි පින්නතුනේ සමත විදර්ශනා වඩනවා කියන්නේ. රත්රන් හොයනවා වගේ පින්නත්නි වැඩක්. සමත විදර්ශනා වැඩීම. එතකොට භාවනාව කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අපි දන්නවා. පළවෙනි එක තමයි සමත භාවනා. ඊළඟ කොටස තමයි විදර්ශනා භාවනා. එතකොට සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? සමත භාවනාවෙන් කරන්න පින්නතුනේ සිත එකඟ කිරීම. සමත භාවනාවෙන් කරන්නේ සිත එකඟ කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ එකඟ කළ සිත පිරිසිදු කිරීම. එහෙනම් සමතෙන් කරන්නේ සිත එකඟ කිරීම, විදර්ශනාවෙන් කරන්නේ සිත පිරිසිදු කිරීම. දැන් සමතයක් හෝ වේවා විදර්ශනාවක් වේවා පින්වත්නි වැඩිම තමයි මේ ශාසනයේ පින්වත්නි රන් හොයනවා වගේ රත්රන් ගරනවා වගේ පින්වත්නි කළ යුතුව තිබෙන දේ. දැන් සමතේ වඩද්දි පින්වත්නි සමත භාවනාවන් ඔය ආකාරයෙන් තියෙනවානේ. දැන් අපි කවුරුත් දන්නවා පින්වත්නි දස කසින, ඒ වගේම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී වශයෙන් දස අනුස්සති, ඒ වගේම සතර බ්‍රහ්ම විහාර. ඉතින් මේ ආදී වශයෙන් පින්වත්නි සමත භාවනා ක්‍රම තියෙනවා. සමත භාවනා කර්මස්ථානයන් තියෙනවා. ඒ වගේම විදර්ශනා භාවනාවනුත් තියෙනවා. පින්වත්නි මේ කුමනාකාර හෝ භාවනා කර්මස්ථානයක් වඩන්නේ නම් ඒ වඩන කෙනාට පින්වතුනේ පළමු කොටම හමු වෙන බරපතල මට්ටමේ ඕලාරික මට්ටමේ උපක්ලේශ තියෙනවා. හරියට මොන වගේද? රත්රන් හොයන කෙනාට පින්වතුනේ පළමු කොටම ඕලාරික උපක්ලේශ තිබුණා. ඒ ටික හොදලා ඇරියා. මොනවද ඒ? පස් තිබුණා, වැලි තිබුණා, කැට කැබලිති තිබුණා. අන්න ඒ වගේ තමයි මේ ශාසන ප්‍රතිපදාවේ යමෙක් සමත විදර්ශනා වඩනවා නම් එසේ සමත විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයාට ඕලාරික මට්ටමේ උපක්ඛිලේශ ටිකක් තියෙනවා. මොනවද ඒ ඕලාරික මට්ටමේ උපක්ඛිලේශ? පළවෙනි එක තමයි පින්නතුනේ කයෙන් කරපු දුසිරිත්. දෙවෙනි එක තමයි පින්නතුනේ වචනෙන් කරපු දුසිරිත්. තුන්වැනි එක තමයි පින්නතුනේ සිතින් කළ දුසිරිත්. තුන්දොර අසංවර වීම නිසා තුන් දොරින් යම් දුසිරිත් කළා නම් ඔන්න භාවනා කර්මස්ථානයේ වඩන කෙනාට පළමුවෙනි පලිබෝධ හැටියට ඉදිරිපත් වෙන්නේ, පළමුවෙනි උපක්ඛිලේශ හැටියට ඉදිරිපත් වෙන්නේ පින්නතුනේ තමන්ගෙම තුන් දොරින් තමා විසින් කළා වූ දුසිරිත් ටික. ඔන්න බලන්න පින්වත්නි, එහෙනම් තමන්ම දුසිරිත් හැටියට කරපු දේවල් ඒ ටිකම දැන් පින්වතුනේ මේ ශාසන ප්‍රතිපත්තිය පුරාගෙන මේ කුසලයේ සම්පූර්ණ කරන මාවතේදී ඒ ටිකම ඔන්න ඔබට උපක්ඛිලේශේ වෙනවා. ඒ ටිකම ඔබට ඔන්න පලිබෝධේ බවට පත් වෙනවා. තුන්දොරින් දුසිරිත් කළා නම් පින්වතුනේ ඒ දුසිරිත් කළාට පස්සේ මේ ජීවිතේ හරියට දේශනාවේ කියනවා පින්වතුනේ පිලුණු වෙච්ච ආහාරයක් වගේ වෙනවා කියලා. දැන් පිලුණු වෙච්ච ආහාරයක් වගේ වෙන්නේ කොහොමද? පිලුණු වෙච්ච ආහාරයක් පස්සේ පින්වත්නි හැම වෙලාවකදීම මැස්ස ලුහු බඳිනවා. අන්න ඒ වගේ කියනවා තුන්දොරින් දුසිරිත් කරලා
මේ ආත්ම භාවයේ පිළුණු වෙච්ච ආහාරයක් බඳු ආත්ම භාවයක් බවට පත් කරගත්තම මොකද වෙන්නේ? ඒ පිළුණු වෙච්ච ආහාරයක් බඳු ආත්ම භාවයක් ඇති මිනිසයා යම් වෙලාවකදී පින්නතුනේ දිනත පියා ගන්නවද? ඒ දිනත පියා ගන්න හැම වාරයකම පින්නතුනේ මනසට නැගින්නේ අර තුන්දොරින් කරපු අකුසලයන් ටික ගැනමයි. ඒ ටික පින්නතුනේ නැවත නැවත මනසට නැගිනවා. කලේ එක වතාවක් වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත මනසට නැගිනවා. කිව්වේ එක වතාවක් වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත මනසට නැගෙනවා. පින්නතුනේ ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට අවවාද කරලා තියෙනවා. ඔබේ ආත්ම භාවය පිළුණු වෙච්ච ආහාරයක් බඳු එකක් කරගන්න එපා කියලා. හරියට ණයගත්තු මිනිස්සෙක්ගේ ණයගත්තු මිනිස්සෙක් පසුපස ණය දීපු මිනිස්සු ලුහු බඳිනවා වගේ පන්නනවා වගේ පින්වත්නි තුන්දොරින් අකුසල් කරපු එක තුන්දොරින් දුසිරිත් කරපු එක තමයි ණය ගැනීම. ඇයි මේවා විපාක වශයෙන් විඳින්න තියෙනවා. එතකොට පින්වත්නි ණයගත්තු කෙනා පසුපස ණය දීපු මිනිස්සු පන්නනවා වගේ ලුහු බඳිනවා වගේ තුන්දොරින් දුසිරිත් කළා වූ කෙනා පින්නතුනේ යම් වෙලාවකදී භාවනාවකට වාඩි වෙනවද? ඒ වාඩි වෙන සෑම වෙලාවකදීම පින්නතුනේ අර කළා වූ දුසිරිත් පිළිබඳව සිටිවිලි ටික ලුහු බඳිනවා. ඒ දුසිරිත් පිළිබඳව මතකයන් ලුහු බඳින්න පටන් ගන්නවා. ඇතැම් විටකදී අර වඩන්නා වූ කුසලාරම්මනේ වඩා ගන්න නොහැකි වෙනවා. අර දුසිරිත් කළා වූ දේවල් පිළිබඳවම මනස පින්නතුනේ ඒවම නැවත මනසට නගමින් පින්නතුනේ ලුහු බඳිනවා. එහෙනම් සමත විදර්ශනාව වඩන්නා වූ යම් ශ්‍රාවකෙක් යෝගාවචරයෙක් වෙත්නම් ඔහුට තියෙන ඕලාරික වූ උපක්ඛිලේශ ටික එහෙමත් නැත්නම් දරුණු ඒ වගේම බරපතල තාම දැඩි වූ උපක්ඛිලේශ බවට පත් වෙන්නේ පින්නතුනේ මොනවද? තුන්දොරින් කළා වූ දුසිරිත් ටික. ඒ තුන්දොරින් කළා වූ දුසිරිත් මනසට නැගින්න පින්වත්නි කුක්කුච්ඡය කියන පින්වත්නි නීවරණය ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. කුක්කුච්ඡය කියන්නේ කුකුස. කුකුස ඇති වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය අතීතයේ තමාට කරගත නොහැකි වූ කුසල් අතීතේ තමන්ට කරගන්නට බැරි වෙච්ච දේවල් පිළිබඳව පින්වතුනේ අතීතේ තමන්ට කරගන්නට බැරි වෙච්ච යහපත් දේවල් පිළිබඳව ඇති වෙන්න පුළුවන් කුකුසක්. ඊළඟ එක තමයි පින්වත්නි අතීතයේ තමන් විසින් කළා වූ පාපයන් අකුසලයන් අකටයුතුකම් අන්න ඒවා පිළිබඳවත් පින්නතුනේ කුකුසක් ඇති වෙන්න පුළුවන්. ওই ක්‍රම දෙකෙන් තමයි කුක්කුච්ඡය කියන නීවරණය ඇති වෙන්නේ. එතකොට භාවනාවක් ආරම්භ කරන්නට పూర్වයේහි పూర్ව කෘත්‍ය හැටියට පින්නතුනේ සීල සමාදානයක යෙදෙන්නට ඕනනේ. කුමක් නිසාද සීලයක පිහිටන්න කියන්නේ? අර අතීත වැරදි වලින් තමන්ගේ හිත මුදා ගැනීම සඳහා. අර කුක්කුච්ච කියන නීවරණෙන් සිත පීඩාවට ලක්වීම නවත්වා ගැනීම සඳහා. එතකොට බලන්න සමත විදර්ශනා වඩන යෝගාවචරයෙකුට පින්නතුනේ මේ ශාසන ප්‍රතිපදාවේ සේ පුරාගෙන යද්දී හමු වෙන ඕලාරික වූ දරුණු මට්ටමේ උපක්ඛිලේශ තමයි පින්නතුනේ මොනවද? එහෙනම් කයෙන් කළ දුසිරිත්, වචනයෙන් කළ දුසිරිත්, ඒ වගේම සිතින් මනසින් කළා වූ දුසිරිත්. දැන් ඒ ටික බැහැර කරගත යුතුයි. පළමු කොට
ඒ දුසිරිත් කරන එක ඒ මොහොතේ නතර කරගත යුතුයි. එසේ නතර කරගෙන පින්නතුනේ නව අලුතෙන් එහෙමත් නැත්නම් පිරිසිදුව සීලයක පිහිටාගෙන පින්වත්නි සමත විදර්ශනාව වැඩි යුතුයි. දැන් එසේ වඩන ශ්‍රාවකයාට දැන් කුක්කුච්චේ ඔස්සේ මේ සිත පීඩාවට පත් වෙන්නේ නැහැ. දැන් අර දුසිරිත් කළ දේවල් නැවත නැවත මනසට නැගින්නේ නැහැ. ඒත් හිතන්න එපා. එයින් කියන්නේ මේ සිත තවදුරටත් ඊටාම ප්‍රයෝජනවත් පරිද්දෙන් වැඩ ගන්නට පුළුවන් අවස්ථාවකට පත් වුණා කියලා හිතන්න එපා. තවමත් මේ හිතෙන් නිසි වැඩ ගන්න මේ හිත සකස් වෙලා නැහැ. ඒ මොකක් නිසාද? අර කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත ආදී පින්නතුනේ නතර කළා උනාට පව්කම් කෙරෙන එක දුසිරිත් කෙරෙන එක නතර කළා. නමුත් පින්නතුනේ මධ්‍යම ප්‍රමාණයේ මධ්‍යම සහගත වූ පක්ඛිලේශ හිතේ තාම තියෙනවා. ඒ මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන විතර්කයන්. දුසිරිත් කරන්නේ නැහැ. නමුත් සිතට කාම විතර්කයන් උපදිනවා. වචනෙන් දුසිරිත් කරන්නේ නැහැ. නමුත් ව්‍යාපාද සිතිවිලි හිතට එනවා. අනුන්ට නසන පීඩා කරන දුක් වේදනා උපද්දවන සිතිවිලි සිතට නැගෙනවා. දුසිරිත කරන්නේ නැහැ. ඒක නතර කරගත්තා. ඒක බැහැර කරගත්තා. ඒක බැහැර කරගත්තට සිතට නැගෙන්නා වූ ලාමක පාප සිතිවිලි, අකුසල සිතිවිලි පින්වත්නි ඒත් සිතට ගලා බහිනවා. ඒත් සිත තුල උපදිනවා. දැන් මේ ශ්‍රාවකයා මොකද කරන්න ඕන පින්නතුනේ? ඒවා ටිකෙන් ටික දුරු කරගන්න ඕන. මධ්‍යම සහගත ප්‍රමාණයේ පින්වත්නි උපක්ඛිලේශ මේවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සිතිවිලි එනවා පින්වත්නි. ඒකයි දේශනාවේ කියන්නේ අපිට මේ සිතිවිලි එන වේගෙට ඒ එන වේගින්ම පින්නතුනේ භාවනාවක් ආරම්භ කරපු ගමන්ම එන වේගෙට ඒ සිතිවිලි දුරු කරගන්න එක ලේසි නෑ. කෙනෙක් සමත විදර්ශනා භාවනා කර්මස්ථානයක් ආරම්භ කළා නම් ඒ ආරම්භ කරපු දාම පින්නතුනේ සිතිවිලි එන වේගෙට ඒව බැහැර කරන්න ඔහු සමතෙක් නොවෙන්න පුළුවන්. ඒ හැකියාව මුහුකුරා ගිහින් නැති වෙන්න පුළුවන්. එතනදී අපිට එසේ එන සිතිවිලි බැහැර කර ගැනීම සඳහා ඒ උවමනා කරන නුවණ හැකියාව මුහුකුරා යෑම පිණිස තිබිය යුතු අංග බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට. ඒ මොනවද? පළවෙනි කාරණේ බුදුහාමුදුරුවෝ වදාලා පින්නතුනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ භාවනාවක් වඩනකොට භාවනා කර්මස්ථානයක් වඩනකොට පින්නතුනේ සිතට එන සිතිවිලි අකුසල සිතිවිලි පින්නත් වේගෙන් එනවා. ඒ එන වේගෙට මේවා බැහැර කරගන්න අපිට පුළුවන්කමක් නැති වෙන්න පුළුවන්. ඒ බැරි වෙන්නේ ඇයි? අපි ඒ සඳහා තාම මනාකොට පුහුණුව ලැබලා නැති නිසා. මනාකොට එහි පරිණත භාවයට පත් වෙලා නැති නිසා. ඒ පරිණත භාවය ඇතිවීම සඳහා උපකාර වන්නා වූ කාරණාවන් කීපයක් තියෙනවා. පළවෙනිම කාරණේ කිව්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන. කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබුණට විතරක් මදි. ඒ කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය සඳහා අපේ හිත යොමු වෙන්නත් ඕන, සුදුසු වෙන්නත් ඕන.
ඊළඟට උපකාර වන දෙවෙනි කාරණය තමයි සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති. අනුමාත්‍ර වර්ධ පවා බය දැනගෙන ජීවත් වන ආකාරයෙන් පින්නතුනේ සීලවන්තව වාසය කරන්න ඕන. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව ජීවත් වෙන්න ඕන. උපසම්පන්න ස්වාමින් වහන්සේ නමක් නම් උපසම්පදා ශීලය. සාමණේරයන් වහන්සේ නමක් නම් සාමණේර දස සීලය. ඒ වගේම ගිහි පින්වතෙක් නම් ගිහි දස සීලය, අට සීලය, පංච සීලය ආදී සීලයන් මනාව සිල්වත් වෙන්න ඕන. ඒ සීලයන් තුල මනාව සිල්වත් වෙන්න ඕන. එසේ මනාකොට සිල්වත් වීම අනුමාත්‍ර වර්ධ පවා බය දැනගනිමින් පින්වත්නි තාම සීලවන්ත භාවයට පත් වෙනවා නම් අන්න ඒකත් පින්වතුනේ කාරණයක් බවට පත් වෙනවා. කුමක් සඳහාද? අර භාවනාව ආරම්භපු යෝගාවචරයාට සිතට එන අකුසල සිතිවිලි බැහැර කර ගැනීමේ නුවණ හැකියාව මුහුකුරා යෑම සඳහා. ඒ වගේම තුන්වෙනි කාරණයක් තියෙනවා පින්වත්නි. ඒ තුන්වෙනි කාරණය තමයි පින්වත්නි කෙලෙස් නැසීමට සමර්ථ වන කතා බහ තියෙනවා. මේවට කියනවා අபிසල්ලේකි කතා. අபிසල්ලේකිකා. මේකට කියනවා සප්පාය කතා කියලා. සප්පාය කතා, සත්ප්‍රාය කතාව. කුමකටද සත්ප්‍රාය වෙන්නේ? සමහර කාරණා, සමහර කතා අසත්ප්‍රායයි. අසප්පාය වෙනවා. ඒ කියන්නේ පතන්නේ නිවන, එහෙත් ඒ නිවන සාධනය කිරීම සඳහා පින්වත්නි ප්‍රත්‍ය වෙන්නේ නැති වෙන ඒවා තියෙනවා. එහෙත් ඒ සිතට එන්නා වූ අකුසල සිතිවිලි එන වේගයට බැහැර කර ගැනීමට, ඒ හැකියාව දියුණු කර ගැනීමට, මුහුකුරා යෑමට නම් උපකාර වන ඊළඟ කාරණේ තමයි සප්පාය කතා. කෙලෙස් සිඳලීමට, කෙලෙස් අඩු කිරීමට, කෙලෙස් දුරු කිරීමට, කෙලෙස් දුර්වර කිරීමට උපකාර වන්නා වූ කතා බහ නිරන්තරයෙන් පහසුවෙන් ලබන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මොනවද ඒ කතා? පින්වත්නි තියෙනවා සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා ආදී වශයෙන් කළ යුතු කතා තියෙනවා. ලද දෙයින් සතුටු වීම ගැන කතාව, අප්පිච්ච කතා, අල්පේච්ඡතාවයේ පිළිබඳව කතාව, උතුම් වූ කාය චිත්ත උපදි ආදී විවේකයන් ලබන ස්වභාවයේ පිළිබඳව කරන කතාව. ඒ සෑම කතාවකින්ම කෙලෙස් ඇවිස්සි එන්නේ නැහැ පින්නතුනේ. කෙලෙස් ටික දුරු වෙලා යනවා. ඉතින් මේ විදිහට කළ යුතු දස කතාවක් තියෙනවා. ඒ දස කතාවන් නිරන්තරවම අහන කියවන කෙනෙක් බවට පත් වෙන්න ඕන පින්නතුනේ. එතකොට අපිටම මේ ධර්ම මාවතට ලොකු උපකාරයක් ගන්න හැකියි. ඊළඟට මේ කෙලෙස් සිතිවිලි දුරු කරන හැකියාව දියුණු කර ගැනීමට උපකාර වන කාරණේ තමයි පින්නතුනේ වීරය. කුසල ධර්ම සම්පාදනයටත් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයටත් තිබෙන්නා වූ බලවන්ත වූ වීරිය තමයි පින්නතුනේ ඊළඟ කාරණේ බවට පත් වෙන්නේ. අන්තිම කාරණේ කිව්වා ඇතිවන දේවල් නැති වෙනවා කියලා දකින්නා වූ, වටහා ගන්නා වූ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් බවට පත් විය යුතුයි.
එතකොට මේකට කියනවා පින්නතුනේ උදයව්‍ය ඥානය කියලා. විදර්ශනා ප්‍රඥාව කියන්නේත් එයමයි. එතකොට මෙන්න මේ කාරණා පහින් යම් ශ්‍රාවකයෙක් යුක්ත වෙනවා නම් ඒ ශ්‍රාවකයාට සිතට එන අකුසල සිතිවිලි එන වේගයට පින්නතුනේ බැහැර කර ගැනීමට පුළුවන් වන විදිහට ඒ මනා පුහුණුවක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි මේක කියනවා පළවෙනි කාරණේ කල්යාණ මිත්‍රාශ්‍රය. කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන කෙනෙක්මයි ඉතිරි කාරණාවන් 4 සම්පූර්ණ කළොත් සම්පූර්ණ කරන්න. එතකොට කල්යාණ මිත්‍රාශ්‍රය නැති කෙනෙකුට ඉතිරි කාරණාවන් 4 සම්පූර්ණත්වයට පත් කරන්නත් බෑ. ඒ නිසා මේ සමත විදර්ශනා වඩද්දී මධ්‍යම සාගත වූ උපක්ඛිලේශ හැටියට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කාදී කියන විතර්කයන් දුරු කර ගැනීමට පුළුවන්කමක් තිබිය යුතුයි. එසේ දැන් මේ අකුසල විතර්කයන් ටිකක් දුරු කරනවා. නමුත් ඒ ප්‍රමාණයෙන් ඒ පමණින් මේ සිත තවමත් වැඩ ගන්නට පුළුවන් තැනක් වැඩ ගන්නට පුළුවන් මට්ටමකට සකස් වෙලා නැහැ. ඒ කුමක් නිසාද? ඊටාම සූක්ෂම වූ උපක්ඛිලේශයන් අර රත්තරන් වල තිබුණා වගේ පින්නතුනේ මේ සිතේ සමත විදර්ශනා වැඩුවට ඊටාම සූක්ෂම වූ උපක්ඛිලේශයන් තියෙනවා. ඒ මොනවද? පළවෙනිම එක තමයි පින්නතුනේ ඥාති විතක්ක. ඥාති විතක්ක කියලා කියන්නේ තමන්ගේ ඥාතීන් පිළිබඳව, තමන්ගේ හිත මිත්‍රාදීන් පිළිබඳව ඇතිවන්නා වූ සිතුවිලි. සමහර විටකදී මේ සිතුවිලි ඊටාම හොඳ ධර්මානුකූල ධාර්මික සිතුවිලි හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් ඔබ තේරුම් ගන්න ඕන මොන ආකාරයකින් මේ සිතිවිලි ඉපදුනා වුණත් මේ සිතිවිල්ලෙන් සිද්ධ වෙලා තියෙන වඩන කර්මස්ථානයෙන් සිත නිදහස් වීමයි වෙන්වීමයි. ඒ කර්මස්ථානෙන් හිත ගිලිහීමයි කියන එක ඔබ හොඳට තේරුම් ගන්නට ඕන. ඥාති විතර්ක ඇති වෙන්න පුළුවන්. අනේ මොන තරම් ලාභයක්ද අපේ ඥාති පිරිසක් ලැබිච්ච එක. මගේ ස්වාමියා මොන තරම් හොඳද, මගේ බිරිඳ මොන තරම් හොඳද, ඒ නිසානේ මට මේ කුසල් කරගන්න භාවනා කරන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. අපේ පින්වන්ත අම්මලා තාත්තලා අපිට මේ ධර්ම මාවත කියලා දුන්න හින්දානේ අපි මේ සමත විදර්ශනා වඩන්නේ කියලා ඊටාම හොඳ ප්‍රශංසනීය දේවල් වගේ කල්පනාවට නැගින්න පුළුවන් සිතිවිලි. හැබැයි මොන ආකාරයෙන් සිතිවිලි ඉපදුනත් ගොරනැගුණත් පින්නතුනේ හැම එකකින්ම වෙලා තියෙන්නේ උපක්ඛිලේශයක් ඇතිවීම. අර වඩන කර්මස්ථානය සිතෙන් ගිලිහීම. ඊළඟට ඊටාම සියුම් උපක්ඛිලේශයක් හැටියට ඇතිවෙන්නේ ජනපද විතක්ක. ජනපද විතක්ක කියලා කියන්නේ අනේ මේ ප්‍රදේශයේ මොන තරම් හොඳද, මේ ප්‍රදේශයේ නිසානේ මේ පහසුවෙන් මේ ගුණ පුරා ගන්න පුළුවන් වෙන්නේ, මේ අසල්වැසියෝ පවා මොන තරම් හොඳද, වෙහෙරට විහාරයට මොන තරම් ළඟද. මේ ආදී වශයෙන් ජනපදයන් පිළිබඳව ඉන්න ප්‍රදේශයේ පිළිබඳව බොහෝම හොඳ සිතිවිලි හැටියට උපදින්න පුළුවන්. මොන විදිහට සිතිවිලි ඉපදුනත් වෙලා තියෙන්නේ සම්පූර්ණ කරමින් තිබුණා වූ පින්වත්නි කුසලය කර්මස්ථානය සම්පූර්ණ කරගන්න බැරි වෙලා. දැන් බුදුහාමුදුරුවෝ වදාලා ඒ ටිකක් දුරු කරගන්න ඕන, ඒ ටිකත් බැහැර කරගන්නට ඕන. දැන් එතකොට ඕලාරික මට්ටමේ එහෙමත් නැත්නම් දරුණු වූ බරපතල මට්ටමේ උපක්ඛිලේශයන්ද දුරු කරගන්න ඕන. ඒ වගේම මධ්‍යම සහගත වූ උපක්ඛිලේශයන් ටිකත් දුරු කරගන්න ඕන. ඒ වගේම ඊටාම සූක්ෂම වූ උපක්ඛිලේශයන් ටිකත් දුරු කරගන්න ඕන. නමුත් මේ හිත අර රත්තරන් වගේම මේ මොහොත වෙනකොටත් වැඩ ගන්න පුළුවන් මට්ටමකට පින්නතුනේ මනාව දියුණු වෙලා නැහැ.
අර කිලුට ඉවත් වෙලා පමණයි. නමුත් කර්මාන්තයේහි යොදන්න පුළුවන් මට්ටමට මේ හිත සැකසෙලා නැහැ. නමුත් මේ අවස්ථාව වෙනකොට මේ හිතේ යම් සමාධි මට්ටමක් තියෙනවා. මොකද අර කෙලෙසුන්ගෙන් ඒ අතට මේ අතට අදින්නේ නැහැ. අර සිතුවිලි විසින් ඒ අතට මේ අතට අදිමින් අපිව විඩාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා යම් එකඟ භාවයක් තියෙනවා. නමුත් එය බුදුදහමේ පෙන්වන්නා වූ උත්තම වූ නිවන අරමුණු කරගත්තා වූ සමාධිය නෙවෙයි පින්නතුනේ. එතකොට මේ මූලික අවස්ථාවේ තියෙන අර පින්වත්නි ඒ කෙලෙස් යටපත් කිරීමෙන් දුරු කිරීමෙන් ආයාසයෙන් ඇති කර ගන්නා වූ යම් එකඟ භාවයක්. ඒක ආයාසයෙන් පින්වත්නි පවතින. ඒ නිසා ආයාසයෙන් පවත්වා ගන්නා වූ යම් සමාධි මට්ටමන් නිසා කුසල්හි එකඟ භාවයක් නිසා ඒ මාවතේ ඒ තරම් පින්නතුනේ ප්‍රණීත භාවයක් නැහැ. ඒ තරම්ම පින්නතුනේ සුවදායක බවක් නැහැ. ඒ නිසා ඊළඟට කළ යුත්තේ මොකද්ද? පින්වත්නි අර කෙලෙස් ධර්ම ටික අර අකුසල සිතිවිලි ටික ආයාසෙන් යට කරගත්තා. දැන් පින්වත්නි නිවන අරමුණු කරගත්තා වූ සමාධියක් උපද්දවන්න ඕන, වඩා ගන්න ඕන. එසේ වඩද්දි පින්වත්නි මම කිව්වා අර උපක්ඛිලේශයන් දුරු කිරීම හරහා ඒ උපක්ඛිලේශයන් යටපත් කිරීම හරහා යම් කුසල් වල එකඟ භාවයක් තියෙනවා. දැන් කාම විතර්ක වශයෙන් ඇවිල්ලා ව්‍යාපාද විතර්ක ඉදිරිපත් වෙලා විහිංසා විතර්ක ඉදිරිපත් වෙලා සිත ඒ අතට මේ අතට අදින්නේ නැහැ. තමන් තුන්දොරින් කළා වූ අකුසල් නැවත නැවත මනසට නගමින් මේ සිත පින්වත් මේ අතට මේ අතට අදින්නේ නැහැ. ඥාති විතර්ක ජනපද විතර්ක ආදී ඉපදෙමින් පින්නතුනේ මේ සිත මේ අතට පින්නතුනේ දැන් අදින්නේ නැහැ. ඒ නිසා කුසලයක යම් එකඟ භාවයක් තියෙනවා. එහෙත් ඒ ප්‍රණීත නැහැ. මොකද ආයාසෙන් තමයි පින්නතුනේ අර කෙලස් ටික රඳවගෙන ඉන්නේ නික්මෙන්නට නොදී. දැන් පින්වත්නි ඊළඟට දේශනාවේ කියන්නේ කුමක්ද? මේ කෙලෙස් ටික පින්නතුනේ මේ අකුසල සිතිවිලි ටික සහ මුලින් නසාලන්නා වූ ක්‍රමවේදයයි. එසේ වඩන ශ්‍රාවකයාට නැවත බාධක නැත්තේ නෑ පින්නතුනේ, පලිබෝධ නැත්තේ නෑ. දේශනාවේ කියනවා මේ සිතෙන් වැඩ ගන්න පුළු බැරි මට්ටමකටපත් වෙනවා පින්වත්නි. මේ විදර්ශනා වඩන සිතකට උපක්ඛිලේශ පින්නතුනේ 10ක් ඉදිරිපත් වෙන නිසා මේවට කියනවා දස විදර්ශනා උපක්ඛිලේශ කියලා. විදර්ශනා වඩන කෙනෙකුට පින්නතුනේ උපක්ඛිලේශ 10ක් ඉදිරිපත් වෙනවා. මේ උපක්ඛිලේශ 10ට අහු වුණොත් 10ට කියන්නේ අනුපිළිවෙලින් 10ටම අහු වෙනවා කියන එකම නෙවෙයි. මේන් කුමනාකාර වූ උපක්ඛිලේශයකට අහු වුණොත් පින්නතුනේ ඒ හේතු වෙනුත් නිවන කරාම යන්න මේ යෝගාවචරයට බැරි වෙනවා. මොනවද ඒ උපක්ඛිලේශ 10? පළවෙනි එක තමයි ඕභාසය. ඕභාසෝ පීති පස්සද්දී අදිමොක්ඛෝච පග්ගහෝ සුඛං ඥානමුපට්ඨානං uppannāca nikantiච. පළමුවෙනි උපක්ඛිලේශය තමයි ඕභාසෝ, ආලෝකයන්ගේ පහළවීම. යම් කර්මස්ථානයක් අරගෙන භාවනා වඩන යෝගාවචරයා ආලෝක සංඥාවක් පහළ වෙන තුර ආයතම් විටකදී මග බලන්න පුළුවන්. කෙනෙකුට මහත් වූ ආලෝකයක් නිකුත් වුණා කියලා දැනුනම දැන් පින්වත්නි බොහෝ දෙනෙක් ඒ ආලෝක සංඥාව හොයාගෙන තමයි ඇතැම් විටකදී ඒක හොයමින් තමයි කොයි වෙලාවෙද මේක ලැබෙන්නේ කියලා හොයමින් තමයි පින්නතුනේ භාවනා කරන්නේ.
ඒක එහෙම වෙන තාක් කල් මේ භාවනාව සඵල වෙන්නේ නැහැ. ඒ විදර්ශනා වඩන්නා වූ සිතක් ඇති යෝගාවචරයාට මේ කියන ආලෝක සංඥාව පින්නතුනේ උපක්ඛිලේශයක් බවට පත් වෙනවා. මේ යෝගාවචරයට. ඇයි? ඒ යෝගාවචරයට පාර වරදින්න පුළුවන්. මම මාර්ගඵලයක් තමයි මේ අවබෝධ කළේ කියලා වරදින්න පුළුවන්. ඒ නිසා උක උපක්ඛිලේශයක් බව හොඳින් දැනගන්න. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ පීති. ආකාර පහකට ප්‍රීතිය පහළ වෙනවා. කුද්ධක පීති, කණික පීති, ඔක්කාන්තික පීති, උබ්බේග පීති, පරණ පීති කියලා. ඒ කුමනාකාරයෙන් ප්‍රීතියක් ඇති කරගත්තත් ඇති වුණත් පින්නතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම ප්‍රීතියක් කිසි දවසක දැකලා නැහැ. මෙහෙම දෙයක් විඳලම නැහැ. ඒ නිසා මේ මාර්ගඵලයක් අවබෝධ කළා තමයි මන් ධර්මයේ දැක්ක තමයි කියලා පින්නතුනේ ඇතැම් විටකදී පාර වරද්දා ගන්න පුළුවන්. නමුත් ඒක දේශනාවේ කියනවා එතනදී ඒක උපක්ඛිලේශයක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි තියෙන දේ තමයි පස්සද්දි කාය චිත්ත පස්සද්දිය සංසිඳීම. කායසිත පින්වත්නි සංසිඳුණාට පස්සෙත් කිසිදා නොවූ විරු නොවිඳි වූ පහසුවක් සුවයක් මේ ශ්‍රාවකයා විඳිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ සුවය විඳිනකොට මේක නම් මාර්ගඵල අවබෝධයක්මයි කියලා. ඔන්න ඉතින්දී ඒකත් උපක්ඛිලේශයක්. ඊළඟ එක අධිමොක්ඛෝ කියලා කියන්නේ පින්වත්නි මේ විදර්ශනා චිත්තයේ සමගම යෙදෙන්නා වූ ඊටාම බලවත් ශ්‍රද්ධාවයි. ඊටාම බලවත් ශ්‍රද්ධාව. ඒ බලවත් වූ ශ්‍රද්ධාව පින්වත්නි ඒ ශ්‍රද්ධාවෙන් තමයි මේ ප්‍රතිපදාවට බැසගන්නේ. නමුත් මෙතනදී මේකම පින්නතුනේ පලිබෝධයක් බවට පත් වෙනවා, උපක්ඛිලේශයක් බවට පත් වෙනවා. ඇයි? එවන් වූ ශ්‍රද්ධාවක් පෙර විඳලා නැති නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙවන් වූ ශ්‍රද්ධාවක් ඇති උනේ නම් මාර්ගඵල ලබාගෙනමයි කියලා ඇති වෙන්න පුළුවන් මානයක්. ඊළඟට පින්වත්නි ඇතිවන උපක්ඛිලේශයක් තමයි පග්ගහෝ කියන්නේ පින්වත්නි බලවත් වූ වීරිය. මේ විදර්ශනාව සමගම යෙදෙන බලවන්ත වූ වීරිය. එවන් වීරියක් මීට පෙර කිසිදාක සමහර විටකදී යෝගාවචරයට පින්නතුනේ දැනිලා නැහැ, තිබිලා නැහැ. එහෙත් බලවත් වූ වීරියක් එසේ ඉපදෙනකොට මේ ශ්‍රාවකයාට හිතෙන්න පුළුවන් මෙතරම් වීරියක් ඇති වුණේ නම් ඒකාන්තික මාර්ගඵලයක් ලබාගෙන කියලා. ඔන්න උපක්ඛිලේශයක් වෙනවා ඒ වීරියම. ඊළඟ එක තමයි පින්නතුනේ සුඛං සැපය. ඒ සුවය වෙන දිනක විඳ තිබුණු දෙයක් නෙවෙයි. ඊළඟට පින්වත්නි ඇතිවන දේ තමයි ඥාන කියලා කියන්නේ පින්වත්නි විදර්ශනා කරන්නා වූ සංස්කාරයන්ගේ తত্ত্বය මනාකොට වැටහෙන්න පටන් ගන්නවා. ඒ මනාකොට වැටහෙන්න පටන් ගන්නකොට ඒ වැටහෙන්න පින්වත්නි මේ පුද්ගලයාට හිතෙන්න පුළුවන් මම මාර්ගඵල අවබෝධ කරගෙන තමයි ඉන්නේ. ඊළඟට පින්වත්නි ඇති වෙන කාරණය උපේක්ෂාව පින්නතුනේ ප්‍රධාන ආකාර දෙකකට බෙදලා තියෙනවා. කොහොමද විදර්ශනා උපේක්ෂාව සහ පින්නතුනේ ආවර්ජන උපේක්ෂාව කියලා කොටස් දෙකයි. සංස්කාරයන්ගේ ඒ වගේම පින්වත්නි ඒ සංස්කාරයන්ගේ යථා ස්වභාවය එහෙමත් නැත්නම් ඒ සංස්කාරයන් පිළිබඳව බොහෝ කොට නුවණින් විමසන්න පින්නතුනේ ඒ පිළිබඳව ඇති වෙනවා මධ්‍යස්ථ භාවයක්.
බොහෝ කොට විමසීම හේතුවෙන් මධ්‍යස්ථ භාවයකට එනවා. ඊළඟට මෙනෙහි කරන්නට ආවර්ජනය කරන්නට තිබෙන සංස්කාර ධර්මයන් එසේ ආවර්ජනය කරනකොට ඒවා පහසුවෙන් වැටහෙනකොට එහිදීත් පින්නතුන මේ සිත මැදහත් භාවයකට පත් වෙනවා. මේ කියන දෙආකාරයට පින්නතුනේ විදර්ශනා උපේක්ෂාව ආවර්ජන උපේක්ෂාව කියලා උපේක්ෂාව ආකාර පින්නතුනේ දෙකකට බෙදලා යනවා. එතකොට ඒක තමයි මෙතන කියේ උපේක්ඛා කියලා. ඊළඟට අන්තිම උපක්ඛිලේශය හැටියට පෙන්වනවා පින්නතුනේ නිකාන්ති කියලා කියන පින්නතුනේ මේ භාවනා කර්මස්ථානයේ වඩන යෝගාවචරයට එක තැනකදී මේ භාවනා කර්මයේ එහෙමත් නැත්නම් මේ යෝග කර්මයේ ඉන්නේ එක ඇති වෙන්නේ නැතුව යනවා. කොච්චර හිටියත් අපහසුයක් නැහැ. කොච්චර හිටියත් හරි පහසුයි සුවයි කියලා දැනෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ යෝගාවචරයට දැනෙන්නේ ඊටාම් සියුම් විදිහට, තාම සූක්ෂම විදිහට තණ්හාවක් ඇති වෙනවා පින්නතුනේ විදර්ශනා චිත්තය පිළිබඳවම. මෙන්න මේකට කියනවා නිකාන්ති කියලා. මෙන්න මේ කියන 10 විදර්ශනා වඩන භික්ෂුවකට ඇති වෙන්න පුළුවන් පරිබෝධ 10ක්. උපක්ඛිලේශ 10ක්. මෙන්න මේ ටිකක් දුරු කරගෙන පින්නතුනේ භාවනාව වඩන්නා වූ යම් යෝගාවචරයෙක් වේනම් ඒ යෝගාවචරයා පින්නතුනේ මේ සියල්ල සම්පූර්ණ කරගෙන නිවන අරමුණු කරගත්තු සමාධිය වඩනවා. එසේ සමාධිමත් වූ සිතක ඒ සමාධිය ඊටාම ප්‍රණීතයි. ඊටාම සුවදායකයි. එසේ සමාධිමත් වූ සිතකින් මේ යෝගාවචරය බලනවා කුමක්ද? ඉද්ධිවිද ඥානයේ ඉපදවීම සඳහා සිත යොමු කරනවා. ඒ ශ්‍රාවකයා ඒ හේතුවෙන් ඉද්ධිවිද ඥානය උපද්දවනවා. හරියට අරන ආභරණ හදනවා වගේ. ඊළඟට පින්නතුනේ දිබ්බසෝත දිව සවන් පහල කර ගැනීම සඳහා සිත තබනවා. ඒ වගේම පින්නතුනේ පරචිත්ත විජානන ඥානය කියන්නේ අනුන්ගේ සිත් හසර දැනගන්නා නුවණ. අනුන්ගේ සිත් දැන ගැනීම සඳහා තමන්ගේ සිත පිහිටවනවා. ඒ විදිහටම පෙරවිසූ කඳ පිළිවෙල පුබ්බේ නිමාසානුස්මෘති ඥානය, දිබ්බ චක්කුණා ඥානය, ඒ කියන්නේ දිවස පමණක් නෙවෙයි ආසවක්ඛේ ඥානය, ආශ්‍රවයන් ශේ කිරීම පිළිබඳව ඥානයක් පින්නතුනේ ඒ ශ්‍රාවකයා වුවමනා පරිද්දෙන් උපද්දව ගන්නවා. අවසන ප්‍රඥාවෙන් සියලු ක්ලේශ ධර්මයන් පින්නතුනේ සිඳ දැමීමත් කපා දෙමීමත් සිද්ධ කරනවා. දැන් ඔබ හොඳට හිතන්න බලන්න. ක්‍රමානුකූලව රත්තරන් ටික නිසි ආභරණ හදාගන්න පුළුවන් තැනකට පත් කරගත්තා වගේ ඔබත් මමත් මේ සිත පින්වතුනේ සිතෙන් වැඩගත හැකි තැනකට පත් කරගන්නට ඕන, පත් කරගන්නට හැකි. බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ කෙලෙස් සිඳලීමෙන් ලබන නිවන මෙසේ සාධනය කළ යුත්තක්, මෙසේ සාධනය කළ හැක්කක්. ඒ වෙනුවෙන් වැඩිය යුත්ත වඩමින් අස්කල යුත්ත අස්කරමින් පින්නතුනේ පිළිවෙත් පිරීමයි ඔබ මම වහවහා කළ යුතුව තිබෙන්නේ. ඒ සඳහා පින්වන්ත ඔබට මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ රාජගිරිය මාදින්නාගොඩ පාර අංක 720 4D ලිපිනයෙහි පදිංචි සමින්දි නිරියැල්ල මහත්මිය විසින්. එතුමියගේ අරමුණු අතරට එක් වෙන්නේ සුජීවත්ව සිටින රුක්මනී නිරියැල්ල ආදරණීය මෑණියන්ටත් දෙසැම්බර් 23 දින ජන්මදිනයේ සමරන
එතුමියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්නවා. සුජීවත්ව සිටින පරාක්‍රම නිරියැල්ල පියාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිදු කරනු ලබන අතර මෙයින් ජනිත වන්නා උදාර කුසලානිසංසයෙන් දෙමව්පියන් හට නිදුක් නිරෝගී සුවපත් භවත් චිරජීවනයත් සැලසේවා. වහවහා ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. දෙසැම්බර් මාස 24 වන දිනට ජන්මදිනයේ යෙදෙන එකම පුතු වන ලිතුල ආදිත්‍ය සොයිසා පුතණුවන්ටත් ස්වාමි පුරුෂයා වන රංග සොයිසා මහත්මයා ඇතුළු ඔහුගේ දෙමව්පියන් සහ පවුලේ සියලු දෙනාටත් මේ පිංපෙත් අත් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ඒ හැම සියලු දෙනාටත් උතුම් නිවනින් සැනසීමම ලැබේවා. දැනට විදේශගතව සිටින ජීවන්ත නිරියැල්ල සහෝදරයා ඇතුළු සිහත් පුතණුවන් සිතුකි දියණිය අසන්තිකා යන පවුලේ හැමටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසලය එකසේ අනුමෝදන්ව නිදුක් නිරෝගී බව ලැබේවායි සෙත් ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දැනට අසනීප තත්වයේ පසුවන ස්ටැන්ලි ලියනගේ මහත්පාට නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන අතර වසර 21කට පෙර නිතන ප්‍රාප්ත අනුලා ජයවර්ධන මිත්තණිය ඇතුළු මේ ගිය සියලු ඥාතීන්ටත් පිංපෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශක ආනන් වහන්සේ හැටියට මටත් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි ප්‍රාර්ථනා කරනවා වගේම සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා. චිරජීවනයේටපත් වේවා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නටත් අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම පින්වත්නි රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අරමුණු පරිද්දෙන් අනුමෝදන් කරමු. සියල්ලෝ සැපවත් වෙත්වා. ඒ හැමටත් උතුම් නිවන් සම්පත් ලැබේවා. දායකත්වයේ දරන පින්වතුන්ටත් එමෙන්ම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. දෙවියෝද පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. ද්වේෂක්ඛයෝ නිබ්බානං